දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාවයි කරන්නේ. ඒකට ඕගොල්ලන්ගේ මේ විදිහේ කොලයක් ඇති. ඒ වගේම ඕගොල්ලන්ගේ ඇති මේ තෙවිනි ප්‍රතිපදා සූත්‍රය. එතකොට මේ තෙවිනි ප්‍රතිපදා සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාව කියන එක. මහණෙනි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාණම් කවර? මහණෙනි මේ සස්නේ මහණ කයේ අසුභයන් නෝනින් දක්නාසුළු වූයේ ආහාරයේ පිළිකුල් සංඥා ඇත්තේ සබ්බ ලෝකේ උකටලී සංඥා ඇත්තේ සීල සංස්කාරයන් විසේ අනිත්‍ය නෝනින් බලන සුළු වේ වෙසේ. ඔහුගේ සිත්ති මරණ සංඥාව මනමින් ගෙලව සිටියේ වේ. ඒ ශ්‍රද්ධා බලය, හිරි බලය, ඕතප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය යන මේ පංචසේක බලයන් අසුරු කොට වෙසේ. ඔහුට මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය අදිමාත්‍රව පහළ වෙති. මේ පංච ඉන්ද්‍රයන්ගේ අදිමාත්‍රතාවයෙන් ආශ්‍රවක්ෂය පිණිස ආනන්තරික මාර්ග සමාධියට ශීඝ්‍රව පැමිණෙනවා. මහණෙනි මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤායයි කියනු ලබනවා. එතකොට මේ ප්‍රතිපදාවේ කාරණා පහක් තියෙනවා. ඉතින් මේ පහම අපි බැලුවානේ. මතකද අපි ආහාරයේ පටික්කුලතා සංඥාව වමනීය භාවනාව කළා. ඊළඟට දෙතිස් කුණපය ඒ වමනීය වාගේ එකෙන් හැදිච්ච ජරා ඉස්මෙන් හැදිච්ච ජරා ලේ කියලා ඒකෙන් හැදිච්ච කෙස්ලොම් ආදී වශයෙන් දෙතිස් කුණපය භාවනා කළා. ඊළඟට සබ්බ ලෝකේ අනිබරත සංඥාව හලිතකාණී සූත්‍රයත් එක්ක කළා. සබ්බ සංකාරේ අනිච්ච සංඥාව දදුතෝ පුඤ්ඤම් පවට්ටිති ගාතාවත් එක්ක කළා. සබ්බ ලෝකේ අනිබරත සංඥාවත් දදුතෝ පුඤ්ඤම් පවට්ටිති ගාතාවත් එක්ක කළා. මරණ සංඥාව අපි පළවෙනි දවසෙත් කළා, ඊයේත් කළා. එතකොට මේ විදිහට ඔයගලන්ට පේනවා අපි පහම කළා තියෙනවා. එතකොට මෙහෙම කළාම මේ පුද්ගලයාගේ මේ ශ්‍රද්ධා, හිරියෝතප්ප, විරිය, ප්‍රඥා කියන සේක බලයන් ඇසුරු කරගෙන වාසය කරන්නේ. ඒක නිසා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රයන් අදිමාත්‍රව පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂාප්, බ්ලන්ට් නෙමෙයි ෂාප් විදිහට තියෙනවා. ඒක නිසා මේ පංච ඉන්ද්‍රයන්ගේ අදිමාත්‍රතාවයෙන් ආශ්‍රයම් බොහොම ඉක්මනින් නැසනවා කියන එක පෙන්වනවා. මේක තමයි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාව කියලා කියන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ මේ ආශ්‍රයන් නැසුවේ මේ ප්‍රතිපදාව භාවිතා කළා. එතකොට මේක කළාම ඕගලන්ට පේනවා ඒකෙන් අපි එනවා මෙන්න මේ දෙවෙනි ධානය කියන එක දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව කාරණා පහයි භාවනා පහයි ඒකෙන් එනවා දෙවෙනි ධානයට. කොහොමද අපි මේ දෙවෙනි ධානයට එන්නේ? ඒ දෙවෙනි ධානයට අපි එනවා පළවෙනියෙන්ම විවිච්ඡේව කාමේ විච්ඡා කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානයට එනවා. ඒකේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන විතක්කය. එතකොට ඒව භාවිතා කිරීමෙන් එයාට පුළුවන් වෙනවා පළවෙනි ධානයට එන්න. එතකොට මේ විතක්ක ਵਿਚාරය සඳහා තමයි අපි අර නෙක්ඛම්මයේ සඳහා තමයි අපි අර දෙතිස් කුණපය කියන එක සීකලි කෙස්ලොම් නියදත් ආදී වශයෙන්. ඒතර පළවෙනි ධානයේ ප්‍රීතිය තියෙනවා එයායකට කැමති. හැබැයි එයාට පේනවා මේ ප්‍රීතිය ලබා ගන්න කමඨානේ මිල ගෙවන්න වෙලා තියෙනවා. කෙස්ලොම් නියදත් ආදී වශයෙන් සිහි කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙයා මේක මතක තියාගන්නවා. කෙස් කියනකොට මල මුත්‍රා අසුචි බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. අන්න ඒ විදිහට සිහිය තබා ගත්තාම එයාට පුළුවන් වෙනවා අර දෙවෙනි ධානයට එන්න. එතෙන්දි විතක්ක ਵਿਚාරයන් කියනව පහ වෙලා ගිහිල්ලා. ඒතකොට ප්‍රීතිය සහගත වූ ဒုတိ ය ධානය. ඉතින් මේ ဒုတိ ය ධානයේ ප්‍රීතියෙන් මේ ශරීරය තෙමන්න හිතන් පුළුවන්. උඩ ඉඳන් පහළට නිකම් ශරීරය සම්පූර්ණයෙන් තෙමන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේ අධික ප්‍රීතියක් තියෙනකොට අතීත භවයන් හිතන් මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් වෙහසක් තියෙනවා ඒකේ. නමුත් කරන්න පුළුවන් කමකුත් තියෙනවා. මහා කප්ප ගණන් වුණා සිහි කරන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි ධානයෙන් අපි එනවා මේ වේදනානුපස්සනාව කියන එක. මොකද්ද වේදනානුපස්සනාවේ තියෙන්නේ? අපි යෝග කළා පළවෙනි දවසේ නේද? සමාධි භාවනා සූත්‍රයත් එක්ක ඉති වේදනාය සමුදය. ඉති වේදනාය අත්ංගමෝ කියන එක. වේදනාවේ සමුදය මේ ආකාරයි. කොහොමද වෙන්නේ? වේදනාවේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. ඒක නිසා වේදනාවේ සතුට ඇති වෙනවා. එතකොට මේ වේදනාවේ සතුට කියන එක තමයි උපාදාන වෙන්නේ.
සතුට තමයි නන්දිය. නන්දිය තමයි උපාදාන දැඩි ලෙස ගන්න. උපාදානය නිසා භවය තණ්හාව තමා තුළ පවතිනවා. ඒ භවය නිසා ජාතිය කියන එක ඇති වෙනවා. එතකොට එතෙන්දී අපි වේදනාවේ ඒ සමුදය අස්තංගමය කියන එක සමුදය කියලා බැලුවා. ඊළඟට අස්තංගමය. අස්තංගමය කියන්නේ වේදනාවේ සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්නම් වේදනාවේ සතුටක් නැහැ. වේදනාවේ සතුටක් නැත්නම් නන්දියක් නැහැ. නන්දියක් නැත්නම් උපාදානයක් නැහැ. නන්දි නිරෝධෝ උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. ඒ පවතිනා වූ ඒ තණ්හාවක් නැහැ. භව නිරෝධෝ ජාති නිරෝධෝ. මේ විදිහට තමයි දුක්ඛ ස්කන්ධය කියන එක කෙලවර වෙන්නේ. එතකොට ඒක කළාම ඒ පුද්ගලයා එනවා බ්‍රහ්ම විහාරය කියන එකට. බ්‍රහ්ම විහාරය කියලා කියන්නේ සතර අප්‍රමාණී වූ බ්‍රහ්ම විහාරය කියලා කියනවා. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එතකොට ඕගොල්ලෝ ඊයේ ඉගෙන ගත්තා දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරලා මෙත්තාවෙන් අප්‍රමාණයට යනවා කියන එක. එවනම් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කාරණා දෙක අතරට වේදනානුපස්සනාවයි බ්‍රහ්ම විහාරයේ අතරට එන්න ඕනේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව. ඒකෙත් තිබුණේ මේ කාරණා පහමනේ. ආහාරේ පටික්කුලතා සංඥාව, දෙතිස් කුණුපේ සබ්බ ලෝකේ අනිවෘත සංඥාව, සබ්බ සංකාරේ අනිච්ච සංඥාව, මරණ සංඥාව. මේ භාවනාව කළාම ප්‍රථම ධානයට ආවා. ඒ ප්‍රථම ධානයෙන් අපි ආව කායානුපස්සනාවට. ඒකෙදී අපි තේරුම් ගත්තා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියලා. එතකොට ඒකේ භවපච්චය ජාති කියන එක අවබෝධ කරගන්න. පටිච්චසමුප්පාදේ පුරුකක අවබෝධය සහගත වූ ධානයි. අන්න ඒක තමයි දිබ්බ විහාරයට ආවා. දිබ්බ විහාරයට ආපු එක්කන නිර්වාණය ස්පර්ශ කරනවා. එයා තේරුම් ගන්නවා මේ ලෝකේ මම මෙච්චර කාලක් ඉඳලා තියෙන්නේ. ගොම්බෙට්ට ඉන්න පණුවා වාගේ. ගොම්බෙට්ටම ආහාර, ගොම්බෙට්ටම කකා. ඒකෙම පීන ඒකෙම මැරලා යනවා කියන එක තමයි මගේ ජීවිතේ තිබිලා තියෙන්නේ කියලා. එවනම් මේ ගොම්බෙට්ටෙන් එළියට මන ගන්න එයාට විරියක් ඇති වුණා. අන්නේ විරිය තමයි අපි බැලුවේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගංහාති පදාති. ඉපදිලා නැති ලාමක පාපක අකුසල කර්මයන් නොයිපදීම පිණිස අපි ඡන්දයක් ඇති කරගත්තා. මොනවද ඉපදිලා නැත්තේ? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. එතකොට මේ විරියෙන් යුතුව මේ ගොම්බෙට්ටෙන් එළියට පැනගෙන ඉන්නකොට එයා දැක්ක මේ ගොම්බෙට්ටේ ඉන්න පණුව. ඒකෙම ඉපදිලා, ඒකෙම ජරාවටපත් වෙලා, ඒකෙම ලෙඩ වෙලා, ඒකෙම මැරලා යනවා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක දැක්කා. ඒ දුක්ඛ ආර්ය සත්‍ය දැකලා ඊට පස්සේ එයාට පෙනුණා මේ සත්‍යාදිට්ඨානි. මේ ලෝකේ තියෙන ඔක්කොම මෝස ධර්මයක්. අමෝස ධර්මයක් තියෙනවා නම් තියෙන නිර්වාණය පමණයි කියලා. මේ ගොම්බෙට්ටේ ඉන්න පණුව මොනවා කළත් මිය යනවා. ඒ පාර පවතින් නැති විඥාණයට කැමැත්ත බහැලා ගියා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වුණා. ඡන්ද සමාධිය. ඡන්ද සමාධියට ඉන්න හතර දෙන්නේ අභිජ්ජා දෝමනස. ඒක පහ කරන්න අපි සන්ත්‍රින්දියෝච ඉන්ද්‍රිය සංවර කරගත්තා. එතන සන්ත්‍රින්දියෝච නිපකෝච අපගබ්බෝ කුලේසොමනු කිද්දෝ කියලා නහි ජාතු ගබ්බසෙයම් පුනරේතිති දක්වා ගියා. මෙත්තාවේ අප්‍රමාණය දක්වා ගියා. එතකොට අර පළවෙනි පටිපදාවේ ඊයේ කරපු පටිපදාවේ තියෙන කාරණා 10 භාවිතා වෙන්න ඕනේ මෙතෙන්ට. ඒකෙන් තමයි බ්‍රහ්ම විහාරේ මෙත්තාව කියන එක. එතකොට මේ මෙත්තාව නැත්තම් මේ පාර දිගේ ගමන් කරන්න බෑ. මෙත්තාව තියෙන්න. එතකොට ඇයි අපි මෙත්තාව කියන එක වඩන්නේ? පළවෙනිම ප්‍රශ්නයක් එනවා ඇයි අපි මෙත්තාව වඩන්නේ කියන එක. මෙත්තාව වඩන්නේ අපිට මේ රූපේ නිසා ඇති වෙලා තියෙන හරි හානියක්. හැමෝටම මේක වෙලා තියෙනවා. දැන් මගේ 100ට තරහ යන්නේ මේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා ඉඳලා. එතකොට මේ රූපේ නිසා ලෙඩ රෝග ආදී වශයෙන් හැමෝටම හානියක්. ඉතින් මේ పూర్වයේ කර්මය. මේක නිසා ඇති වුණා වූ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන එකම දේ තමයි මෙත්තාව කියන එක. කර්මයෙන් ගැලවෙනවා කියන එක. හානිය රූපයෙන් වුණා වූ හානිය. අනිත් අතට බලන්න දැන් අපි මේ මව් කුසට එහෙම යනවා කියලා කියන්නේ කාමයේ වර්ධව හැසිරෙලා. ඒතර අපි මේ ශරීරයක් අපි හදාගෙන තියෙනවා. අපි මේක කරගත්තේ කාමයේ වර්ධව හැසිරෙලා.
ඒතර කාමයේ වර්ධවා හැසිරීම කියන එක අපි කරා නම් මෝහය නිසා කාමයේ වර්ධවා හැසිරීම, කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහය. එහෙමනම් අපිට මෝහය කියන එක තියෙනවා. කාමයේ වර්ධවා හැසිරලා හදාගත්තා එහෙනම් අපිට මෝහය තියෙනවා. මෝහය තියෙනවා නම් ලෝභය ද්වේෂය ඇති වෙනවා. ආන්න එක තේරුම් අරගෙන අන්න ඒක නැති කරගන්න තමයි අපි මේ විරිය කියන එක දැන් භාවිතා කරන්නේ. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං හාති පජාති. අපිට ඉපදිලා තියෙන ලාමක පාපක අකුසල කර්මය මොනවද? ලෝභ, දේශ, මෝහ. කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහය මේක හදාගත්තා. එහෙමනම් අපිට මේක නිසා ලෝභයයි දේශයයි කියනීම ඇති වෙනවා. මේක තියෙනවා කියලා දැනගෙන අපි මේ විරියක් ගත්තා ඒක පහ කරනවා කියලා. එතකොට ඒක පහ කරනකොට ආන්නයට පේන මෙන්න ප්‍රශ්නේ. බලන්න පළවෙනි එකේදී අපිට පෙනුණා මේ වේදනානුපස්සනාවයි මේක බ්‍රහ්ම විහාරය අතර අපි කිව්වා මෙතන තියෙනවා කියලා. මොකද්ද? දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා. දන්දා විඤ්ඤාවේ තියෙන දුක්ඛාර සත්‍ය. ගොම්බෙට්ටින්න පණුව මැරෙනවා. ජාති ජරා ව්‍යාධි මරණය. වේදනානුපස්සනාවේ කලහම මේ වේදනාවට තණ්හා වෙලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ආන්න Tamanට එතින්දී එනම් දුක්ඛාර සත්‍ය Tamanට පේන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මතකද අපි ඒක පැහැදිලි කළා. කොහොමද පැහැදිලි කළේ? පැහැදිලි කළේ ගොල්ල රස්සාවක් කළා. මුදල් උපයාගෙන ඊට පස්සේ බිල් ගොඩාක් ගෙවන. රෙන්ට් එකයි, ගෑස් බිලයි, ලයිට් බිලයි ආදී වශයෙන් ගෙවන. ගෙවලා යාන්තම් ඩොලර් 10ක් ඉතුරු වෙනවා. ඒ 10 අරගෙන ගිහිල්ලා අඹ ගෙඩියක් කනවා කියලා කල්පනා කළා. හම්බ වුණේ කුණු අඹ ගෙඩියක්. ඒ පාරේ කුණු අඹ ගෙඩිය අරගෙන ඒ කුණු කෑල්ල කපලා දාලා අපි බොහොම ලාභයක් කියලා එක ගත්තේ. කපලා දාලා කන වෙලාවේ අපිට රසයක් ඇති වුණා. ආන්න එක තමයි කාම තණ්හාව බවට පත් වුනේ. ඒ පාර ඕගොල්ලෝ ජීවිතයේ අර්ථ දක්වා ගත්තා. මේක තමයි මම කරන්නේ. මම රස්සාවක් කළා මුදල් හොයාගෙන බිල් ටික ඔක්කොම වෙලා ඩොලර් 10ක් විතර කරගෙන අඹ ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා හැඟීමක් ඇති කරගත්තා. චේතනා කරා. ආන්න ඒක භව තණ්හාව බවට පත් වුණා. දැන් කාම තණ්හාවෙන් භව තණ්හාව ඇති වුණා. අඹ ගෙඩි කකා දැන් ජීවත් වෙලා ඉන්නවා භවේ පවත්තන. කාලයක් ගිහිල්ලා මෙයා කියනවා මට ඔය කුණු අඹ ගෙඩිය නැති වුණත් කමක් නැහැ. මොන ක්‍රමයකින් හරි මට මේ අඹ ගෙඩිය කාලා ඇති වුණා වූ වේදනාව මට ඇති වෙනවා නම් මට කමක් නැහැ කිව්වා. ඒ කියන්නේ මම අඹ ගෙඩියෙන් තොරව ජීවත් වෙලා ඉන්න කැමතියි කියන එකයි. මට ජීවත් වෙන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. අන්න ඒක ආව විභව තණ්හාවට. එහෙනම් කාම තණ්හා භව තණ්හාවෙන් තමයි කාම තණ්හාවෙන් භව තණ්හා වුණා. කාම තණ්හා භව තණ්හා දෙක නිසා විභව තණ්හාව කියන එකපත් වුණා. මේක තමයි ලොකුම එක. ලොකුම එක කියලා කියන්නේ ඔය මේ මොන්ටිසෝරි එකක් දාගෙන තියෙන කෙනෙක් මොන්ටිසෝරි එක අස් කරනකොට මුලින්ම පොඩි රාක්කේ දානවා ලොකු එක ඇතුළට. ඒ පොඩි එකයි ලොකු එකයි දෙකම දානවා තව ලොකු එකක් ඇතුළට. අන්න ඒ වගේ තමයි විභව තණ්හාව කියන එක තමයි ලොකුම එක. මොකද ඔයගොල්ලෝ මේ කාම ලෝකේ ඉපදිලා අවුරුදු 80යි මැරිලා යනවා. ආයිත් ඉපදෙනවා. ඒ වගේ නෙමෙයිනේ. බ්‍රහ්ම ලෝකෙ ගිහිලා ඉපදුනා නම් මහා කල්ප ගාණයක් තමන් එකට ඉඳලා තියෙනවනේ. නිට්ටයව ඉඳලා තියෙනවා නේද? නිට්ටයයි කියලා ගහගෙන ඉඳගෙන තියෙන්නේ. බොහෝ කාලයක් ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ මෙරි යනවා වගේ නෙමෙයි. ඒකේ තියෙන බලපෑම බොහොම අධිකයි. එතකොට දැන් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලින් අපිට පේනවා මේ දුක්ඛය තමයි ඇති වෙන්නේ. දුක්ඛ සමුදාය සත්‍ය. එතකොට දැන් අපි පේනවා මේ දුකයි කියන එක පේනවා. අර පළවෙනි ප්‍රතිපදාවෙන්ම මේ දෙක අතරට ආපු එක ඒකෙන් පේනවා දුකයි කියලා. දැන් මෙතනින් පේනවා දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. ඉතින් අපි ඔක ගිරව වගේ හැමදාම කියා ඉන්නවා. ඒක හරියට මේ මිනිස්සෙක් කියන දුකයි කියලා. යාළුවෙක් අහම කියන දුකයි කියලා. යාළුවා අහන මොකෝ දුක? ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියනවනේ තණ්හාව නිසා ඇති වෙන්නේ කියලා. යාළුවටත් කියා ගන්න දෙයක් නැහැ. එයාත් යනවා යන්න. ආපහු සතියක් දෙකක් ගිහිල්ලා ආය යාළුවා හම්බුනාම කියන දුකයි කියලා. මොකද දුක? ඉතින් බුදුහාමුදුරුවෝ කියනවනේ මේ තණ්හාව නිසා ඇති වෙනවයි කියලා. ඒක ඔක ගිරව වගේ කියා ඉන්නවා කියන එක විසඳුමක් නෙමෙයි නේද? තණ්හාව නිසා නම් ඇති වෙන්නේ නම් අපි ඒක අතහරින්න ඕනේ. ආන්න එක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. චාගා දිට්ඨානි. සීල උපදීන්ගේ දුර්ලභමක් තියනවාද? ඒක තෙල උත්තම ආර්ය ත්‍යාගය කියලා තියෙනවා. අතහැරීම කියන එක. එතකොට මේ උපදීන් කියන එක පැහැදිලි කරනවා ක්ලේශය, ස්කන්ධය, අபிසංකාරය කියන ඒවා උපදීන් කියලා. ඉතින් අபிසංකාරය කියලා කියන්නේ මේ සංස්කාර පැවැත්වීමට තියෙන කැමැත්ත. ඉතින් ඔක චූල නිද්දේශයේ
දස උපදී හැටියට පෙන්වා දෙනවා. ඒකේ පෙන්නනවා මේ තණ්හාව කියන එක උපදියක් කියලා. ඒ වගේම දිට්ඨිය කියන එක උපදියක් කියලා දෙවෙනි කාර්යයට පෙන්නනවා. ආපහු පෙන්නනවා ඔය ක්ලේශයන්, ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසය ඒ වගේ දේවල් උපදීන් කියලා. හතරවෙනි කාර්යයට පෙන්නනවා මේ කර්මය කියන එක උපදියක් කියලා. ඉතින් ඔය කර්මයේ උපදියක් කියන එක තේරුම් ගන්න අපි බලමු මේ පොතිලිය සූත්‍රයේ ඩයග්‍රෑම් එකේ. ඔයගලන්ට පේනවා මේ උඩ තියෙන කබලින්කාර ආහාරයට ගිද්දි ලෝභ එහෙම ලණුවක් වාගේ සම්බන්ධ කරලා නේද? එතකොට මේ උඩ තියෙන ලණු ටික අපි ඔක්කොම කපාගෙන යමු කතුරක් අරගෙන. ගියොත් මොකද වෙන්නේ? මේ විඥාණයට තියෙන සම්බන්ධතාවයේ පරාමාස කායගාන්තේ එකත් කැපිලා යනවා. එහෙම වුණොත් විඥානයක් සැකසෙනවා. එතකොට අපිට පෙලක් කාට එකපාරටම හිතෙනවා නෑයි කියලා නේද? නමුත් ඒක එහෙම නෙමෙයි. මොකද හේතුව? මෙන්න මෙයා ඉන්නවා. ඉදන් සච්චා විනිවේසකාය ග්‍රන්ථය. මේක හිතන්න ඕගොල්ලන්ගේ పూర్ව කර්මය කියලා. මේක තියෙනවා නම් මොකද වෙන්නේ? අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රයට ගිහිල්ලා රාගසල්ලේන රූපයන් ආපහු ස්පර්ශ කරන්න යනවා. කරලා විඥානය ආපහු සකස් කරනවා කියන එක තියෙනවා. එතකොට මේක පැහැදිලි කරනවා නම් ඔය පුරුෂයෙක් කාන්තාවක් දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයෙක් දෙස බලන්නේ එක ආකාරයකට. එයා ඒ කාන්තාව දෙස බලනකොට එයාට ඒ අමුතු සිතිවිලි එන මම පුරුෂයා කියලා. මොකද මේ අසමානත්වතාවය නිසා. සමාන වුණා නම් ඕක නෑ. ඒ වගේම කාන්තාව පුරුෂයෙක් දෙස බලන්නේ මං කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව දෙස බලන්නේ තව විදිහකට. ඉතින් ඔය අදහස ඔය සිතුවිලි අපිට ඇති වුණේ අපි කුඩා කාලෙම. මේවා ඇති වෙලා තියෙන්නේ ඕගොල්ලන් දන්නේම නැති කාලවල තමයි ඔක ඇති වෙලා තියෙන්නේ. මම පෙන්නන්න උදාහරණයකින් මම දැක්කා. මේ ලංකාවේ අවුරුදු 6ක විතර දරුවෙක්. එය පෙර ගහකට නැග්ගා. ඒ අත්ත පාත් වෙලා තිබුණා. උඩ අත්තත් අල්ලගෙන නැග්ගා. ටිකක් එතන ඒ අන්තේ පොඩ්ඩක් දුරට ගිහිල්ලා යාගේ නංගි ඉන්නවා පල්ලෙහා අවුරුදු 3ක 4ක දරුවෙක්. එයාටත් කියනවා නගින්නේ කියලා. අම්මා ඕක බලාගෙන ඉඳලා කිව්වා මේ පුතේ ගෑන් ළමයි ගස් නගින්නේ නෑනේ කියලා. අන්න ඒ පාර මේ පොඩි එක අල්ලගත්ත එක. ඒගොල්ලන්ට ඒව බැරිද කියලා හැවුවා. අපිට විතරද පුළුවන් කියලා. ඒ පාර දැන් යා සින්දුවකුත් කියනවා. මම මේ පීර කඩන්න යනවා කියලා. ඇති පීරයක් නෑ. අන්ති අත්තත් පාත් වෙලා තිබුණ නැත්නම් අම්මා නගින්න දෙන්නෙත් නෑ. එතකොට දැන් ඔන්න කුඩා කාලේ මම එකක් දාගත්තා මම පිරිමියා ආරයා ගෑනු කියලා. ඊට පස්සේ දැන් ওই පුද්ගලයා ලොකු වෙලා කසාදයෙන් බැඳගෙන. දැන් ඇතුල් වෙනවා. මේ ගෙදෙට්ට අපි හිතුව නෝනත් එක්ක එනවා කියලා. එනකොට යාට පේනවා මේ මිදුලේ තියෙන තනකොළ වාගේ දේවල් තියෙනවා. එතකොට දැන් මෙයාට හිතෙන්නේ මොකද්ද? මේව පුළුවන් මට තමයි. මේව බර වැඩ. බර වැඩ අපේ නෝනට නම් තනකොළ කපන්න ලෝන් මූවින් බෑ මට තමයි පුළුවන් කියලා. නෝනා එනවා කුස්සියට. මේසෙ ළඟින් මේ තමන්ගේ බෑග් එක තියෙනකොට මෙයා කල්පනා කරනවා මේක තමයි මගේ රාජ්‍යය. මට තමයි මේවා පුළුවන්. දැන් පෙලක් අය කියනවනේ අපේ මහත්තයාට නම් සම්බෝලයක්වත් හදාගන්න බෑ කියලා නේද? මම දන්නවා ඔය ගම්පලාතක එක කාන්තාවක් එයාගේ මහත්තයාට බනින්න. මහත්තයා ගෙදර නැහැ. ඕක අහගෙන ඉඳලා එක කාන්තාවක් ඉඳන් කිව්වා අනේ හොම් බනින්න එපා. ඒ මිනිස්සයා නිසා නේද ඔයා ජීවත් වෙලා ඉන්නේ. මොකද මෙයා රස්සාවක් කරන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්නේ. ඒ පාර රෝල අර දිහා බලාගෙන ඉඳලා කියනවා. ඔව් මේ එයා රස්සාව කරනවා තමයි. හැබැයි මම උවිල දෙන්නේ නැත්නම් එයා කාලා හමාරයි කියලා කිව්වා. ඒ කියන්නේ මම නිසා තමයි එයා ජීවත් වෙන්නේ. ඔන්න ওই විදිහට මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා මේ පුද්ගලයන් පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. ඒකට ඒක නිසා මොකද වෙන්නේ? අන්න අවිද්‍යා ආශ්‍රය මෙතන තියෙන්නේ මේ පුරුෂයා කාන්තාව නෙමෙයි මේ ධාතු ගොඩක් නේද? එතකොට අපි අර මාන්නය අටවගත්තට පස්සේ අවිද්‍යාශ්‍රයෙන් අපි කාමාශ්‍රයට ඇවිල්ලා කාමාශ්‍රයෙන් රාගසල්ලෙන් ජාති රූපය ස්පර්ශ කරනවා අපි ආපහු. එතකොට කළ විඥානය සකස් කරනවා. එහෙනම් උඩින් ගැපුවට හරියන්නේ නැහැ. මේ පූර්ව කර්මය තියෙනවා. කර්මය කියන එක උපදියක්. ඊළඟට ආපහු වෙන්නන ඔය දුස්චරිතයන් කියන ඒවා උපදීන්. ඒ කියන්නේ මුසාවාද පරුසාවාච මේවා කරනවා කියන එක උපදීන් කියලා කියනවා. ඒ වගේම ඔය නියුට්‍රිමන්ට්ස් ඒ කියන්නේ මේ
කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර ඒවා උපදී. ඒ වගේම ධාතු ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු ඇවිල්ලා උපදීන් කියලා කියනවා. ඊළඟට අභ්‍යන්තර ආයතන ඇහැ කන නාසය දිව ශරීරය මනස මේවා උපදී. ඊළඟට අපිට ආපහු පේනවා මේ විඥාන කාය කියන එක ඇවිල්ලා උපදියක්. ඒ කියන්නේ හය ආකාරෝ විඥාන කාය. ඇහැයි රූපය නිසා චක්කු විඥානි, කනයි සද්දය නිසා සෝත විඥානි. එතකොට හය ආකාරෝ විඥාන කායයක් තියෙනවා. ඒ වගේම පටිගය කියලා කියන්නේ උපදියක්. පටිගය කියලා කියන්නේ මේ ඇහැයි රූපයයි ගැටුණොත් අපිට ඇති වෙන්නේ පටිගයක්ම තමයි. තරහ යන දෙයක්. ඇයි? බැලුවා ලස්සනයි කිව්වා අභිජ්ජා වුණා. තත්පරෙන් 10 එකක් යන්නේ නැහැ. ලපයක් හරි මොකක් හරි එකක් හොයාගත්තා. දෝමනසය. ඉතින් ඉතින් ඒ උපදීන් කියන ඒවා තමයි ඒක ඇති වෙන්නේ. නිකන් ඉන්නේ නෑනේ. මේක පටිගය කියලා වෙන එකක් හොයනවා. එහෙම නැති එකක් කියලා. එතකොට ආපහු ඒක සිද්ධ වෙනවා. එතකොට මෙතන තියෙනවා මේ සියලු උපදීන්ගේ දුරලීමක් තියෙනවද? ඒක තමයි මේ උත්තම වූ ආර්ය ත්‍යාගය කියලා කියන්නේ. අතහැරීම. ඒක ඔය අත්හරින දේවල් වලින් අතහරින්න අමාරුම එක මොකද්ද? තණ්හාව නේද? තණ්හාව තමයි අමාරුම අතහරින්න. එතකොට එතනින් අපි එනවා චිත්ත සමාධිය. මේ චිත්ත සමාධිය කියලා කියන්නේ දැන් බලන්න. මතකද අපි පැහැදිලි කරා අර පාඩම් කරන වෙලාවේ කවුරු හරි එල්ල කතා කරන මහා කරදරයක්. ඒ කියන්නේ වචී සංකාරයක් නේද? කාට හරි. ඒගොල්ලෝ ඈතට ගියා වුණත් අපේ මනසෙන් බනිනවා. මොනවද මේ කතා කරේ ආදී වශයෙන්. එතකොට දැන් මෙතන අපි මේ පෙන්නුවේ මේ උපදීන්ගේ දුර්ලීම කියනකොට අපි අතහැරියා නේද? අපි කිව්ව මුසාවාද එපා, පරුසා වාචය එපා, පිසුනා වාචය එපා, දුස්චරිතයන් ඒවා අතහැරියා. ඒ කියන්නේ මොකද්ද මේ චිත්ත සමාධියේ තියෙන්නේ? ඒ මුසාවාද එපා කියලා සිත සමාදාන් කරගන්න. ඒක තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි මේ අවස්ථාව වෙනකොට අර පෝතලී සූත්‍රයේ භාවනාවට අපි ආපහු ඇවිල්ලා තියෙනවා. ඒ සූත්‍රයේදී අපි කිව්වේ මුසාවාද එපා, පරුසා වාචය එපා, පානාතිපාත එපා කියලා කිව්වේ ඒක නේද? ඒතර අපි එතෙන්ට ඒ භාවනාවට අපි ආපහු ඇවිල්ලා තියෙනවා. චිත්ත සමාධිය බොහොම ශාන්ත ස්වභාවයක් ඒ අවස්ථාවේදී තියෙනවා. එතකොට ওই චිත්ත සමාධිය කියන එක අපි ලකුණු කරනවා නම් ලකුණු කරන්නේ මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මෙතන. ඔයගලන්ට පේනවා මේ දේශයයි ව්‍යාධිය අතර රේඛාවක් ඇඳුත් ඒ ජරාවයි පරාමාස කාය ග්‍රන්ථය අතර රේඛාව කැපෙන තැන තමයි චිත්ත සමාධිය කියන එක එන්නේ. ඒ චිත්ත සමාධියට ඉන්න හතුරු දෙන්න තමයි මේ පැත්තෙන් තියෙන ව්‍යාධිය අනිත් පැත්තෙන් තියෙන දේශය. කොහොමද ඕගලන්ට මේ ව්‍යාධිය ඇති වෙන්නේ? මේ රෝගී බව කියන එක ඇති වෙන්නේ මම කියන්න හොඳ උදාහරණයක්. ඕගලන්ට මේ ධර්මයේ අරගෙන මේක වැටුණා නම් මේක හරි හොඳයි කියලා. ඕගලන්ටත් කරුණාවක් ඇති වෙනවා මේ අනිත් මිනිසයන්ටත් මේක දෙන්න ඕනේ කියලා. ඒක මේ තථාගතයන් වහන්සේගේ කරුණාව. ඒ තථාගතයන් වහන්සේගේ කරුණාව තමයි මේ ලෝකේ හැමතැනම පැතිරෙන්නේ. ඒ ධර්මයේ ගත්ත මිනිසයාට ඒ හැඟීමක් ඇති වෙනවා මං කාට හරි මේක කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ওই කරුණාවට දැන් ඉතින් Taman දන්න කෙනෙකුට ඔය වගේ කතාවක් ගිහින් කියනවා. මෙන්න මෙහෙම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හොඳ භාවනාවක් තියෙනවා. මම ගලා ඔයත් කරන්නයි කියලා. ඒතකොට මේ මිනිහයා කඩත් අරගෙන අහගෙන ඉඳලා කියනවා ඕම එකක් නෑ. අපේ පන්සලේ හැමදෙරුව මට කියලා දීලත් නෑ. ඕම එකක් නෑ කියලා. ඒතේ පෞරුෂත්වයේ තියෙන මිනිස්සෙක් එහෙම කිව්වොත් ඕක ඕගලන්ට හිතෙනවා මේ ඕගලන්ට වැරදිලාද කියලා. Taman කොච්චර දන්න වුණත් පෙලක් පෙලට එහෙම හිතෙනවා. මටද වැරදිලා තියෙන්නේ කියලා. මෙයා හොඳ ප්‍රසිද්ධ එක්කෙනෙක් දන්නේ එක්කෙනෙක් ඒක නිසා මෙහෙමයි කියලා. ඒ පාර ගෙදර ගිහිල්ලා බලනවා. මොකද්ද බලන්නේ? සතර සතිපට්ඨාන සූත්‍රය බලනවා. ඒකේ අවසානයේට පෙන්වනවා ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ අවසාන භාවනාව හැටියට තියෙනවා චතුරාර්ය සත්‍ය භාවනාව. චතුරාර්ය සත්‍ය භාවනාවේ අවසාන භාවනාව හැටියට තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාව. මේ තියෙන්නේ මට වැරදිලා නේ. මං හරි. දැන් බහුවදා උදේට දැන් භාවනා කරන්න යනවා මම ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා යනවා කියලා. ගිහිල්ලා වාඩිලා ඕක මතක් වෙච්ච ගමන් මොකක්ද එන්නේ? හරියට මගේ යනවා කියලා සිහි කරපු ගමන් එන්නේ අර මනුස්සයා මට බොරු කිව්වනේ. කොහොමද දැන් බනින්නේ? මේ දන්නේ නැත්තම් දන්නේ නැති විදිහට ඉන්නේ නැතුව නොදන්නා කමට මට කිව්වා මෙන්න මේක මෙහෙම එකක් නැtei කියලා. මේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔන්න දැන් මෙතනින් යනවා මේ මනෝ සංචේතනාවෙන් මම හරි කියාගෙන එකපාරක් යනවා. මම හරි කියලාගෙන යනකොටම අර මනුස්සයා මට බොරු කිව්වා කියලා තව පාරක් යනවා. සිත එකඟ වෙන්නේ නැහැ. ඒකන මම හරි අරය වැරදි. මම හරි අරය වැරදි. මේ තරම් තමන්ගේ මනස ලෙඩ වෙන්නේ නැහැ වෙන එකකින්. මට කියන්න පුළුවන් ඕගලන්ගේ
කට ඇදයි කියලා කවුරු හරි මිනිස්සෙක් කිව්වොත් ඕගොල්ලෝ බල්ලා කියන ඕක නම් ඉතින් ඔහොම තමයි කියලා. ඒක ගැන ඕගොල්ලන්ට තරහක් යන්නේ නැහැ ඒ තරම්. හැබැයි මෙන්න මේ ධර්මයට ගරහනවා නම් පුදුමාකාර වූ තරහක් යනවා. ඒ මොකද ඒ හේතුව? ඔය බුද්ධ කාලෙත් ඕගොල්ලෝ ඉඳලා තියෙනවානේ. ඕගොල්ලෝ දැකලා මේ කාලේ වෙලඳු වෙන්න ඇති නේද? එතකොට බුදුහාමුදුරන්ට අනිත් අය මේ ධර්මයේ අරගෙන මහාන වෙලා රහත් බවටත්පත් වෙලා ඒ යනවා ආදී වශයෙන් ඒවත් තියෙනවා. ඉතින් තමන් ඕව දැකලා තියෙනවා. එතකොට දැන් තේරෙනවා මේ විඥානය දන්නවා මේක තමයි ධර්මයේ කියන එක. එතකොට කවුරු හරි ඒකට දරහනවා නම් ආන්න තමන්ට බොහොම තරහක් යනවා. ඉතින් ඕක තමයි ලෙඩ වෙන්නේ. ඕකට ඔය ප්‍රශ්නේ නිසා මමත් ඉස්සර හරියට දුක් විඳ. දැන් නම් මට ඒ ප්‍රශ්නේ නෑ. එතකොට ඕකට විසඳුම මොකක්ද දන්නවද? මම ওই රහතන් වහන්සේගෙන් අහුවා රහතන් වහන්සේ මේකට මොකද කරන්නේ කියලා. රහතන් වහන්සේ කිව්වා දරුවෝ ස්ටොප් බෝඩ් එක තියෙනවනේ. ආන්නේ අල්ලගන්නේ කියලා. නවතින්න කියන්නේ. තමන්ගේ පැත්තට හරවලා අල්ලගන්න. නවතින්න. මොකද්ද නවතින්නේ? මම හරි කියන එක. මම හරි කිව්වොත් නේ අර මනුස්සයා වැරදි කියන එක එන්නේ. දැන් ඔන්න ඒ පාර මම හරි කියන එක කියන්නේ නැත්තම් ස්ටොප් කරා නම් අන්න අර අනිත් මනුස්සයා මැරිලා යනවා මනසෙන්. ඒක දුවන්නේ නැහැ. දැන් ඊට පස්සේ බ්‍රේක් එක අතහරිනවා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් බ්‍රේක් එක අතහරියා කියන්නේ අර සත්‍යයට එන්න ඉඩ දෙනවා. තමන් කියන්න යන්නේ නැහැ. මේ කියන්න ගිහිල්ලා මේ හොඳට භාවනා කර කර හිටපු මනුස්සයට භාවනා කරගන්න බැරුණේ මොකද? අර තවත් මනුස්සයෙකුට මේක කියන්න ගිහිල්ලා. එතකොට එයා ඒ වගේ මනුස්සයෙකුට ඒක කියන්න යන්නේ අනිත් මනුස්සයන්ට ඒක කියන්න යන්නේ. ඉතින් ඕකේ රහතන් වහන්සේ පෙන්වන්නේ අපිට කරුණාව තියාගන්න. ආලය අතහරින්න. දැන් බලන්න අල්ලපු ගෙදර මනුස්සයාට ඕගොල්ලෝ කියනවා ඕක. එයා අහන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. නැහැ. දැන් උන්න තමන්ගේ ගෙදර දරුවට කිව්වොත් එහෙම තමන් දන්නේ කෙනෙක් තමන්ගේ දරුවට එහෙම කිව්වම එයා අහන්නේ නැත්තම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ නේද? මොකද ආලය නිසා. අර අල්ලපු ගෙදර එක්කෙනා වගේ මෙතන මේ එක්කෙනාවත් සලකන්නේ නැති කමයි. එතකොට බුදුහාමුදුරුවොත් පෙන්වන්නේ බුදුහාමුදුරුවොත් shower of the path. පාර පෙන්වන එක්කෙනා විතරයි. ඒක අරගෙන කරගන්නවද නැද්ද කියන එක අනිත් මනුස්සයගේ වැඩ. එතකොට ඒ වගේ ඕගොල්ලන්ටත් තියෙන කාට හරි පාර පෙන්වන්න විතරයි. ඒ මනුස්සයා ඒක ගන්නවද නැද්ද කියලා ඒකේ Tamanට ඇති ප්‍රශ්නයක් නෑ. ඒක එයාගේ වැඩ. Tamanට තියෙන කියන්න විතරයි. එතකොට නැත්තම් ඉතින් තමා කරගන්නනේ හදන්නේ මේක නේද? ආලේ අතහරින්න කරුණාව තියාගන්න. කරුණාව නිසා කියනවා. කරනවද නැද්ද කියන එක එයාගේ වැඩක්. අන්න එහෙම කළා නම් ওই ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ නැහැ. ව්‍යාධිය ඇති වුනහම දේශය ඇති වෙනවා. මම ඒක පෙන්නන්නම් ඩයග්‍රෑම් එකකින්. මේ ඩයග්‍රෑම් එකට කියන්නේ සම්මා වාචා ඩයග්‍රෑම් එක කියලා. එතකොට මේකේ මේ පින්ක් පාටින් පෙන්නලා දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ කබලින්කාර ආහාරේ රාගසල්ලෙන් අල්ලා කරකවනවා. ඒ කියන්නේ කෑම නම් කකා ඉන්න ඔයගොල්ලෝ හරි කැමති. මොකද වෙන්නේ කෑම කකා ඉන්න? කකා ඉන්නේ මගේ ටේස්ට් බඩ්ස් යනවා. මම ජරාවටපත් වෙනවා. වාහනයක බෙල්ට් එකක් නම් දුවන්න ඒක ගෙවෙනවා. අන්න ජරාවටපත් වුණා කියලා දැක්කම ඔයගලන්ට මේ පොඩියට ව්‍යාපාදයක් ඇති වෙනවා. මේ හරියටම ජරාව උඩින් එක ඇඳලා තියෙනවා. කොඩියට ඇති වෙන කෝන් එක වගේ. දැන් මේ පාර වටපිට බලමු. බැලුවාම පේනවා මේ තරුණ අය හොඳට ඉන්නවා. දැන් මට තමයි මේ හින ගහලා තියෙන්නේ කියලා අන්න ඊර්ෂ්‍යාවට යනවා. මේ පැත්තෙන් ඊර්ෂ්‍යාවට යනවා අනිත් පැත්තෙන් දේශයට යනවා. ඒකට මෙතන මේ පල්ලෙහාන් লীලක් තියෙනවා. Tamanට අභිජ්ජා කියන එක තියෙනවා නම් Taman ජරාවටපත් වුණා කියලා දැක්කම Tamanට ව්‍යාපාදේ කියන එක ඇති වෙනවා. ආපහු පෙන්නනවා අභිජ්ජා තියෙනවා නම් ව්‍යාපාදී තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් Taman රෝගී කියලා දැනගත්තාම Tamanට දේශය කියන එක ඇති වෙනවා. දේශය ඇති වෙන්නේ එහෙමනම් රෝගී වෙලා. ව්‍යාධීන් පස්සේ දේශය කියන එක ඇති වෙනවා. එතකොට එහෙමනම් දැන් මේ පැත්තේ මේක හරියට නිකන් මම දැක්කේ මේ චිත්ත ධාරාව, චිත්ත සමාධිය කියන එක මේ දෙක අතරින් යනවනම් දැන් මෙතන මේ මැග්නට් එක වැඩ කළා ඒ පැත්තට ඇදුණා. දේශය කියන මැග්නට් එක වැඩි වුණා ඒ පැත්තට ඇදෙනවා. මේක චිත්ත ධාරාව පවතින්නේ නැහැ. බබල් වෙනවා කියන එක තියෙනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එක බොහොම වටිනා ඩයග්‍රෑම් එකක්. මේකේ පේනවා මේ මුසාවාදීන් පරුසාවාචය, ඒවයින් පිසුනාවාචය ඊට පස්සේ මෝහයටත් යන හැටි. මුසාවාදීන් සම්ප්‍රප්පලාපයට යන හැටි එහෙම. ඒක පෙන්වනවා බොහොම භාවනා කරන්න පුළුවන් ඕගලන්ට පස්සේ දවසක. එතකොට දැන් එහෙමනම් දැන් අපි කිව්වා මෙන්න මෙතන තමයි චිත්ත සමාධිය. ඒකට මේ දෙපැත්තෙන් කතුරු දෙන්න තමයි දේශයයි ව්‍යාධියයි. ඉතින් මෙන්න මේ මං කිව්වේ චිත්ත ධාරාව ගමන් කරන මේ මැග්නට් දෙකක් මැද්දෙන් යනවා වගේ. ඉතින් මැග්නට්ස් වැඩි වුණා නම් මේක එහාට මෙහාට ඇදෙනවා. චිත්ත සමාධිය පවතින්නේ නැහැ.
ඉතින් එහෙම ධර්මයක් ඕගොල්ලෝ ප්‍රඥාවෙන් යුතුව බැලුවා නම් ඉස්සෙල්ලා භාවනාවේදී දැක්කා. මොකක්ද ඒකේ තියෙන්නේ? පේනවද මේ වේදනාවට ඇදලා තියෙන ලණු දෙකක්. එකක් ඇදලා තියෙනවා මෙන්න මේ නිന്ദා රෝසය කියන පැත්තට. තවත් ලණුවක් ඇදලා තියෙනවා මේ ගිද්දි ලෝභිය පැත්තට. ඒ කියන්නේ ගිද්දි ලෝභියටත් අදිනවා number 5, number 6. දෙපැත්තෙන් අදිනවා. ඒතර වේදනාවට ලණුවක් එහෙම ඉල්ලලා තියෙනවා නම් ඒ ලණුවත් හෙල්ලෙනවා. ඒතර වේදනාව සඳහා තමයි අපි චිත්ත සංස්කාර හදන්නේ. එතකොට ඒ චිත්ත සංස්කාරයන් හෙල වෙනවා. ඒකයි මේ පෙන්වන්නේ. එතකොට මේ දෙන්නව අයින් කරගන්න මොකද කරන්න තියෙන්නේ? මේ දෙන්නව අයින් කරගන්න නම් ඉද්ධිපාද 4 වඩන්න ඕනේ. ඒක තමයි මේ ඊළඟට පෙන්වලා දීලා තියෙන්නේ. චත්තාරු ඉද්ධිපාද. බුරුමේ පාලි භාෂාවෙන් තියෙන සූත්‍ර පිටකයේ තියෙන චත්තාරු ඉද්ධිපාදා කියලා. ලංකාවෙන් තියෙන සිංහලෙන් තියෙන එකේ තියෙන තපසයි කියලා. ඒ හරියක මේ බුරුමේ තියෙන මේ සූත්‍ර පිටකයේ තියෙන එක තමයි හරියක. ඉද්ධිපාද 4. ඉතින් මේ ඉද්ධිපාද 4 කොහොමද වැඩෙන්නේ? ඒකත් වැඩෙන්නේ මේ සූත්‍රයේම තමයි මේ පෝතලී සූත්‍රයේ භාවනාව. මතකද ඔයගොල්ලෝ ඉගෙන ගත්තා? ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාවේ පළවෙනි දවසේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා කියලා. ඒතර භාවිත කාය කියන එකෙන් මතකද? සම්මා කම්මන්තේ සම්මා ආජීවය නේද? ඒක භාවිතා කරලා අපි කොහාටද ගියේ? ඡන්ද සමාධිය කියන එකට. එතකොට මේ ඡන්ද සමාධිය කියන එකේ ඔයගොල්ලෝ දැක්කා ඒකෙන් මේ කියන්නේ නිර්වාණයට යනවා කියන එකයි ඡන්ද සමාධිය. ඉතින් මේ භාවනාවේ තියෙන මේක නේද? භාවිත කාය. බලන්න පාණාතිපාත අදත්තා දාන එපා කියලා කියන්නේ භාවිත කාය. එතකොට ඒකෙන් අපිට ඇති වෙනවා ඡන්ද සමාධිය. ඊළඟට භාවිත සීල. භාවිත සීලා කියලා කිව්වහම අපි කිව්වා වචී සංකාරෙම නිරෝධ වෙනවා. එතකොට ඒ වචී සංකාර නිරෝධ වෙන. එතනින් අපිට යනවා ဒုတိ ය ධානය සමාපත්තිය. ඒකෙන් ඇති වෙනවා කියලා චිත්ත සමාධිය. ඒක නේද මේ තියෙන්නේ. දෙක ගන්න. මුසාවාද විසුනාමාච. අන්න භාවිත සීලා. භාවිත කාය ඡන්ද සමාධි, භාවිත සීල, චිත්ත සමාධි. ඊළඟට භාවිත චිත්තා. භාවිත චිත්තා කියලාම මේක විරිය සමාධියට යනවා කියලා බැලුවා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. සීන මවන එකයි, ගිද්දි ලෝභයයි, නිന്ദා රෝසයයි කියන එක අයින් කරාන අන්න තමයි ඒක ඇති වෙනවා. ඊළඟට භාවිත ප්‍රඥා. භාවිත ප්‍රඥාවනේ විමර්ශා සමාධිය. එතකොට මේ ප්‍රඥාව කියන එකේ බලන්න ඒ භාවිත ප්‍රඥාව දී කාරණා දෙක මේ ක්‍රෝධ දැඩි වෙහස නැතිකමයි මානියයින් කිරීමයි තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මේකේ මේ තේරුම් ගන්න තිබෙනා වූ දෙයක් තමයි මේ ක්‍රෝධ දැඩි වෙහස කියන එක. මෙතන මේ දේශය කියන එක තියෙනවනේ. ඔය දේශයේ අනිත් පැත්ත මොකද්ද? අදෝසය නේද? හොඳයි ඕගොල්ලන්ට මේ ඇමරිකාවේ ඉන්න සුදු එක්කෙනෙක් හරි කියනවා මේ අදෝසය කියලා එකක් තියෙනවා නන් හේට් කියලා. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද්ද ඕගොල්ලෝ එයාට කියන්නේ? කොහොමද අදෝසය පැහැදිලි කරන්නේ? ඕගොල්ලෝ කියනවා දේශේ නැතිකමයි කියලා. ඒ මොනසයා කියනවා මේ දේශය කියන එක මට තේරෙන්නේ නැහැ. ඒක තහනම් වචනේ මට පෙන්වන්න දෙයි කියලා අදෝසය කියන එක. පුළුවන්ද කියන්නේ? ඒකේ උත්තරේ තියෙන පිටකෝපදේශී පමණයි. ඒකේ පෙන්නනවා අදෝසය කියලා කියන්නේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ මුලාව පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. එතකොට දැන් මිනිස්සෙක් හිතනවා මේ ධානා තලයක ගිහිල්ලා ඉන්න පුළුවන් කියලා. බෑ යාව ලිස්සලා වැටෙනවා. ඕනම ධානා තලයක් ලිස්සලා පල්ලෙහාට වැටෙනවා. දැන් ඕගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා බැලුවා ක්‍රෝධු දැඩි වෙහස. පළතුරු ගෙඩියක් කාලවත් ඉන්න පුළුවන් කමක් නැත්තේ. නෑ Taman ලෙඩ වෙලා මැරලා වැටෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් Tamanට පේනවා මේ කිසිම ආකාරයකින් ඉන්න බෑ. මේකේ ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට එහෙමනම් මේ පුද්ගලයා ඒවා අයින් කරනවා නේද? ඒවට මාන වෙන්නේ නෑ. ඉන්න පුළුවන් යි කියලා හිතලා මානයන් වෙන්නේ නෑ. එතකොට ඒකෙන් භාවිත ප්‍රඥා. එතකොට ඒකෙන්දී අපිට තියෙනවා මේ භාවිත ප්‍රඥා කියන කොටසෙන් විමර්ශා සමාධිය. ඒකේ පෙන්නනවා අනිත්‍යයි. මේක කිසිම ආකාරයකින් පවත්වන්න බෑ කියන එක. ඒ අර්ථයට තමන් එන්නේ. එතකොට එහෙමනම් මේ භාවනාව නැවතත් කළාම මොකද වෙන්නේ? භාවිත කාය, භාවිත සීලා, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා. ක්‍රෝධයයි මාන්නයයි කියන දෙක ඒකත් අයින් කරනවා. එතකොට ඒක අයින් කරායින් පස්සේ අර මේ චිත්තයි සමාධියට තියෙන හතුරු දෙන්න ව්‍යාධියයි දේශයයි කියන එක යනවා. ඒක ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන් එනවා කරුණාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා.
කරුණාවෙන් අප්‍රමාණයි. මොකද්ද මෙතන මේ කරුණාව කියන එක දැන් ඉස්සෙල්ලා කළා මෙත්තාවේ අප්‍රමාණයි. මෙතන පෙන්වනවා කරුණාවේ අප්‍රමාණයි. මොකද්ද මේකේ වෙනස? රාතන් වහන්සේ පෙන්වනවා කරුණාව කියවහම දරුවා නිතරම දීමක් අඩංගුයි කියලා. ඒ කියන්නේ මොකද්ද? දෙන දෙයට තියෙන තණ්හාව තමයි අතහරින්න ඕනේ. අතහැරීමක් අඩංගු වෙලා තමයි ඒ දීම කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒක නේද මේකේ තියෙන්නේ. මෙතනින් දැක්ක ඇති වෙන්නේ දුකයි කියලා දැක්කා. ඇති වෙන්නේ දුකයි කියලා දැනගලා දුක්ඛ සමුදය සත්‍ය දැකලා අතහැරියා. චාගදිට්ඨානෙ. එතකොට මම කිව්වේ තණ්හාව අතහැරියයි කියන එක කොච්චර වටිනවද නේද? එතකොට අතහැරීම කළාට පස්සේ ඉතින් අන්න චිත්ත සමාධිය ආව. ඒකේ හතුරු දෙන්නාම නැති කරගන්න ඉද්ධිපාද හතර වැඩුවා. ඒකෙන් කරුණාවෙන් අප්‍රමාණයි. ඒ කරුණාවෙන් අප්‍රමාණයට ගියයින් පස්සේ Tamanට පුළුවන්කම තියෙනවා මේ කරුණාව අනිත්‍යයට වතුරවන්න. අනිත් සත්‍යය කෙරේ. ඕගලන්ට පේනවා මෙතන භාවනා කරනකොට දෙදින්දි භාවනා කරනවට වඩා බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා කියලා. ඒ මොකද හේතුව? ඒ හේතුව තමයි රහතන් වහන්සේලා ඕගලන්ට කරුණාව පවත්තන. ඒ වගේම මමත් මෙතන ඉඳන් භාවනා කරන්නේ මම ඕගලන්ට කරුණාව පවත්තන. ඒ වගේම ඉතින් පෙළක් ගුරුවරු කරුණාව පවත්තන. පැවැත්වුවහම මොකද වෙන්නේ? ඕගොල්ලෝ ඉන්නේ මෙන්ටල් කුෂන් එකක. ඒ මෙන්ටල් කුෂන් එකේ ඉඳගෙන තමන් භාවනා කරන්නේ. ඒ පුද්ගලයාට භාවනා කරගන්න බොහොම පහසු වෙනවා. ඉතින් මේවා තමයි මේ බුදුහාමුදුරුවෝ භාවිතා කරපු ටෙක්නික්ස්. ඒ තථාගතයන් වහන්සේ ඕගොල්ලෝ දන්නව නේද මහා කරුණා සමාපත්තියට සම්වදිනවායි කියලා. උදේ පැයක් විතර. ඕගොල්ලෝ අහලා තියෙන්නේ මේ ලෝකේ බලනවා කියන එකනේ. බුදුහාමුදුරන්ට පැයක් යන්නේ නැහැ මේ ලෝකේ බලන්න. ඒ ප්‍රඥාවට එකපාරටම නිකන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කඳු වාගේ පේනවා කියලා මේ ගන්න පුළුවන් කට්ටිය. බුදුහාමුදුරුවෝ කරන්නේ මේ ප්‍රදේශයට යම් කිසි ප්‍රදේශයකට අවශ්‍යද මේ ප්‍රදේශයට බුදුහාමුදුරුවෝ කරුණාව පවත්වනවා. ඒ තථාගතයන්ගේ වහන්සේගේ මහා කරුණාව වැදුනහම අර මිනිස්යාගේ මෙන්ටල් කුෂන් එකේ ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ නැගිට වෙනවා. මේ කරුණාවේ කොච්චර ප්‍රබල කිව්වොත් මෙතන ඉඳන් ලංකාවේ ඉන්න මිනිස්සුෙක්ව හැරවන්න පුළුවන්. ඒ තරම් ප්‍රබලතාවයක් තියෙනවා මේකේ. එතකොට මේ කරුණාව වැදුනයින් පස්සේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ළඟට ඒගොල්ලෝ ආවම අර බණ කියනකොට බොහොම පාසුවෙන් අවබෝධයක් කියනවා ඇති කරගන්නවා. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට දැන් අපි හිතමු මෙතන ඇවිල්ලා ඉන්නේ මහත්යයි හරි නෝනා හරි එක්කෙනෙක් විතරයි කියලා. එතකොට Tamanටත් පුළුවන්කම තියෙනවා මේ විදිහට කරුණාව පුරුදු වෙලා ගිහිල්ලා ගෙදෙද්දී අනිත් පුද්ගලයාට භාවනා කරන්න කියලා Tamanට පුළුවන් කරුණාව පවත්තන්න ඒ පුද්ගලයාට. එතකොට එයා ඉන්නේ ටිකක් මනස ඉහළ තත්ත්වයක ඉන්නේ. එතකොට ඒක නිසා එයාට බොහොම පහසුයි භාවනා කරගන්න පුළුවන් කියන එක ඇති වෙනවා. ඒ පුද්ගලයාට ඵල ලැබේවා අවබෝධ වේවා කියලා ඒක පවත්තන්න පුළුවන්. එතකොට එහෙමනම් දැන් කොහොමද මේකේ භාවනා කරන්නේ? ඉතින් මේකේ භාවනාවේ කාරණා පහ ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට. ඊයේ කරන්නේ ආහාරයේ පටික්කුලතා සංඥාව වමනේ. ඊළඟට දෙතිස් කුණප භාවනාව. ඒ ජරා වෙච්ච ඉස්මින් හැදිච්ච ජරා ලේ වලින් හැදිච්ච කෙස්ලොම් කියලා. ඊට පස්සේ සබ්බ ලෝකේ අනිබරත සංඥාව හලිද්දකාණී සූත්‍රයත් එක්ක කළා. සුභයි සුඛයි අත්තා කියලා අරගෙන අර අපායන එක බැලුවා. ඊළඟට සබ්බ සංකාරයේ අනිච්ච සංඥාව අපි කළා. දදතු පුඤ්ඤම් පවටති ගාතාවත් එක්ක. එතකොට ඒ ගාතාවන් භාවිතා කරන්න පුළුවන් සබ්බ ලෝකේ අනිපරිත සංඥාවට. මරණ සංඥාව ඕගොල්ලෝ කරලා තියෙනවා. ඉතින් දන්නා වූ භාවනා පහක් තියෙනවා. ඉතින් මේ භාවනා පහම කරන්න ඕනේ නැහැ. එකක් හරියට කළා නම් ඒ Tamanට හොඳට වැටිච්ච භාවනා කරනකොට හොඳ වෙච්ච භාවනාවක් තියෙනවා. ඒක ගත්තා නම් හරි. ඒක මම කියන්නම් දෙයක් ඔය දැන් බලන්න මේ කවුරු හරි මිනිස්සෙක් පොලිතින් බෑග් එකක වමනි ටිකක් එහෙම දාගෙන පාරේ ගෙනියනවා නම් ඕගොල්ලෝ බලනවද? නෑ නේ. ඉතින් ඔය පොලිතින් බෑග් වල යන්නේ ඒවනේ. බඩේ වමනි පුරවගෙන කට්ටිය තමයි යන්නේ. අන්න එතකොට ඒක අල්ලගත්තා නම් ඒ විදිහට මේක තමයි අපි මේ කරන්නේ කියලා. ඒකම ඇති. ඒකෙම පුළුවන් ධානයෙන් කරා ඒ ගමන් කරන්න. ඒකට තමන්ගේ හොඳම භාවනාව ගන්න, බෙස්ට් එක ගන්න. කරපු භාවනා පහෙන්. ඒක ගත්තාම ඉතින් තමන් දෙවෙනි ධානයට එනවා. ඒ දෙවෙනි ධානයෙන් අපි වේදනානුපස්සනාව මේක අමතක කරන්න එපා. කොහොමද කරන්නේ? සමුදය අස්තංගමේ බලන්න ඕන. ඉති වේදනාය සමුදය ඉති වේදනාය අස්තංගෝ. වේදනාවේ සමුදය අස්තංගෝ. කොහොමද අපි කරන්නේ? අභිනන්දති අභිවදති අජෝසායතිට්ඨි. සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබාගෙන ඉන්න. එහෙම කිරීමේ වේදනාවේ සතුටක් ඇති වෙනවා. වේදනාවේ සතුට තමයි නන්දිය කියලා කිව්වේ නේද? නන්දිය නිසා උපාදානය කියන එක ඇති වෙනවා. උපාදානයේ අපිට භවයේ තණ්හාව තමා තුළ පවතිනවා. භවය නිසා ජාතිය ඇති වෙනවා. මේ විදිහට තමයි දුක්ඛ ස්කන්ධයම ඇති වෙන්නේ. ඊළඟට නාබිනන්දති නාබිවදති
නාජෝසාය තිට්ඨති. සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙමනම් වේදනාවේ සතුටක් ඇති වෙන්නේ නැහැ. වේදනාවේ සතුට නැත්තම් කියන්නේ නන්දියක් නැහැ. නන්දි නිරෝධෝ උපාදාන නිරෝධෝ. දැඩි ලෙස ගන්නා වූ දෙයක් නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. පවතිනා වූ තණ්හාව නිරෝධ වෙලා යනවා. එතකොට භව නිරෝධෝ ජාති නිරෝධෝ. ආභව ඉපදෙන්නේ නැහැ කියන එක. අන්නේ කොටස බලන්න ඕන. ඒක බැලුවට පස්සේ ඕගොල්ලෝ ඉන්නවා මේ බ්‍රහ්ම විහාරයේ කියන එකට. එතකොට මෙතන මේ වේදනානුපස්සනාව කරනකොට කෙනෙකුට හිතෙනවා මෙතන මේ දෙවෙනි ධානයේ ඉඳන් අපි මේකට ආවේ. එහෙමනම් මම මේ ප්‍රීතියද මම මෙතන මෙනෙහි කරන්නේ කියලා. නෑ ප්‍රීතිය නෙමෙයි මෙනෙහි කරන්නේ. දැන් බලන්න පළවෙනි ප්‍රතිපදාවේදී අපි මෙනෙහි කළේ කායානුපස්සනාවට මොකද්ද? මල සිරුරක් වගේ එකක් තියලා ඒකේ සමුදය බැලුවේ. අස්තංගමේ බැලුවේ. එහෙමනම් මෙතන අපි මේ වේදනාව අපි දන්නවා ප්‍රීතිය කියන එකත් දුකේ ඇතුළත්. මතකද? ලෝභ දෝෂ මොහ හැම වේදනාවම දුකේ ඇතුළත්. එතකොට එහෙනම් මේ දුක වේදනාවේ තමයි මේ සමුදයක් අස්තංගමයක් අපි ඉති වේදනාය සමුදය ඉති වේදනාය අස්තංගමෝ කියලා බලමු. එතනින් එනවා අපි මේ බ්‍රහ්ම විහාරයේ කියන එකට. එතකොට මම කිව්වා මේ බ්‍රහ්ම විහාරයේ වේදනානුපස්සනාවයි අතරට එන්න ඕනේ අපි ඊයේ කරපු දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා. ඒකෙත් තියෙන්නේ මේ කාරණා පහමනේ. ආහාරයේ පටික්කුලතා සංඥාවයි දෙතිස් කුණුපයයි සබ්බ ලෝකේ අනුගත සංඥාවයි සබ්බ සංකාරයේ අනිච්ච සංඥාවයි මරණ සංඥාව. එතනින් ආව ප්‍රථම ධානයෙන් කායානුපස්සනාව කළා. කායානුපස්සනාවේ තේරුම් ගත්තා මෙන්න මේ භවය නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. පටිච්චසමුප්පාදේ පුරුක අවබෝධය සහගත වූ ධානය දිබ්බ විහාරය. දිබ්බ විහාරයට ආපු එක්කෙනා නිර්වාණය ස්පර්ශ කළා. තේරුම් ගත්ත මෙච්චර කලක් හිටිය ගොම්බෙට්ටේ ඉන්න පණුවාගේ ගොම්බෙට්ට කකා ඒකෙම පීන තමයි මම හිටියේ කියලා තේරුම් ගත්තා. ගොම්බෙට්ටෙන් එළියට පැන ගන්න විරියක් ඇති වුණා. එතකොට ඒ විරිය තමයි අපි පෙන්වුවාර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා. ඇයි නැත්තම් මොකද මේ ආපහු ගොම්බෙට්ටට වැටෙනවා නේද? අර කොළ පාට මේ කෑල්ල මං කාලා තිබුණ නැහැ කියලා හිතුවොත් එහෙම ආපහු අන්න කාම විතක්කේ ගොම්බෙට්ටට වැටෙනවා. නොවෙන්න තමයි මේ විරිය. විරියෙන් તો එළියට පැනගෙන ඉන්නකොට එයා දැක්කා ගොම්බෙට්ට ඉන්න පණුව. ඒකෙම ඉපදිලා, ඒකෙම ජරාවටපත් වෙලා, ඒකෙම ලෙඩ වෙලා ඒකම මැරලා යනවා. උදේට උණුවට ගොම්බෙට්ට අතින පණුවොත් එක්ක හවසට එනකොට මැරලා ඉවරයි ඔක්කොම. ඒතකොට ජාති ජරා ව්‍යාධි මරණය. ඒතකොට දැක්කා මේ දුක්ඛ සත්‍යය. පළවෙනි සත්‍ය දැක්කා. ඊට පස්සේ එයාට තේරුණා මේ ගොම්බෙට්ට ඉන්න පණුවට මොනවද දුන්නත් එයා නම් මැරෙනවම තමයි. සත්‍යාදිට්ඨානයි. මේ ලෝකේ තියෙන ඔක්කොම මෝස ධර්මයක්. අමෝස ධර්මයක් තියෙන නිර්වාණය පමණයි. ඒ පාරේ නිර්වාණයට යන්න කැමැත්ත ඇති වුණා. ඡන්ද සමාධිය. ඒකට හතුරු දෙනෙක් ඉන්නවා. අභිජ්ජා දෝමනස්. ඒක නැති කරගන්න ඉන්ද්‍රිය සංවර කරගත්තා. සන්ත්‍රින්ද්‍යෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනුවිද්දෝ කියලා අපි මෙත්ත සූත්‍රය භාවිතා කළා. මෙත්තාවෙන් අප්‍රමාණයට ගියා. ඒකට අන්නේ කොටස එන්න ඕනේ. ඒ මොකද මෙතන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. අඩු ගානේ මෙත්තාවවත් නැත්තම් මේ පාදියේ යෑමක් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන අපි මොකද මෙත්තාව භාවිතා කරන්නේ? මෙත්තාව අපි භාවිතා කරන්නේ මේ රූපේ නිසා හැමෝටම හානියක් සිද්ධ වෙලා තියෙනවා. මේ ටේස් බඩ්ස් ගිහිල්ලා ඇඟ රැලි වැටිලා තිබින්නා වගේ. ඒ ඉතින් මේක ගත්තට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ මෙත්තාව විතරයි. එතකොට ඊළඟට ආපහු පේනවා මම මේ රූපේ හදාගත්තා. මට දැන් ශරීරයක් තියෙනවා. මේක හදාගත්තේ කොහොමද? කාමිය වර්ධවා හැසිරෙලා. කාමිය වර්ධවා හැසිරුණා නම් මෝහය කියන එක තියෙනවා. මෝහය නිසා කාමිය වර්ධවා හැසිරෙනවා. එහෙමනම් දැන් මට මෝහය තියෙනවා. මට මෝහය තියෙනවා නම් ලෝභයයි දෝෂයයි කියන දෙකත් ඇති වෙනවා. අන්න ඒක දැනගෙන තමයි මේ විරිය අපි භාවිතා කරනවා. මට ලෝභයත් එපා, දේශයත් එපා, මෝහයත් එපා කියලා එක පහ කරනවා කියලා මේ විරිය ඇති වුණා. ඒ විරියෙන් භාවිතා කරලා ලෝභ දෝෂ මොහ පහ කරනකොට අන්න එයාට පේනවා මේ ප්‍රශ්නේ කොහොමද මේ ඇති වෙන්නේ? අපි කරන්නේ වේදනානුපස්සනාව. එතකොට මෙතන මේ දෙක අතර දැක්කා දුකයි. මේ වේදනාවෙන් තමයි මේ දුක්ඛය කියන එක මම හදාගන්නේ කියන එක යට තේරුණා. වේදනාවට තණ්හා වෙලා. ආන්නේකින් අන්න පෙනෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට ඉතින් හැමදාම ගිරෝ වගේ ඔක කියා ඉන්නේ නැතුව දුකයි ඇති වෙන්නේ තණ්හාවයි කියලා කියා ඉන්නේ නැතුව යා විසඳුමක් ගන්නවා. ඒ විසඳුම තමයි මම මේව අතහරිනවා. සියලු උපදීන්ගේ දුර්ලභමක් තියෙනවා. ඉතින් අපි ඔක පැහැදිලි කරන්නේ දීර්ඝ වශයෙන් නේද? උපදී ඇති වෙන්නේ මොනවයින්ද කියන එක. කර්මයන් උපදී කියලා කියන්නේ. එතකොට ඒක අතහැරියට පස්සේ උපදීන් දන් දීම කියන එක තමන් කරාම ඡාගාදිට්ඨාන.
අපි ඊයේත් මේක බැලුවා මතකද? රාජ්‍යම තුවා දන් දෙන කතාව හිම හිතන් ගත්තේ ඕකටනේ. එතනින් අපි එනවා චිත්ත සමාධියට. එහෙනම් අපි සිත සමාදම් කරගන්නවා මට මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප වේවා පාණාතිපාත එහෙම එපා කියලා. එතකොට ඒව සමාදම් කරගත්තා කියලා කියන්නේ මොකද්ද? දැන් ඒකම නේද අපි මෙතින්දි කළේ. පෝතලී සූත්‍රේ භාවනාව. කිව්වේ පාණාතිපාත එපා. මුසාවාද, පිසුනාවාච මේවා එපා කියලා තමයි සමාදම් කරගත්තා. එහෙනම් අපි දැන් ඇවිල්ලා තියෙන මේ පෝතලී සූත්‍රයේ භාවනාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපිට තියෙන මේ භාවනාව නැවතත් කරගෙන යන්න. නැවතත් කරගෙන ගියාම මේ පාර අපිට පේනවා. මෙතන මේ චිත්ත සමාධියට ඉන්නව හතුරු දෙන්න, දේශයයි ව්‍යාධියයි. මෙන්න මේ දෙන්නම අයින් කරන්න. කොහොමද අයින් වෙන්නේ? මේ භාවනාවෙන්ම තමයි අයින් වෙන්නේ. එතකොට මේක භාවිතා කරාම භාවිත කායා කිව්වා ඡන්ද සමාධිය ඇති වුණා. භාවිත සීලා කිව්වා. එතෙන්දී අපිට චිත්ත සමාධිය ඇති වුණා. භාවිත චිත්තා කියලා කිව්වා. එතෙන්දී අපිට ඇති වුණා විරිය සමාධිය. එතකොට මේ කාරණා දෙකනේ ගිද්දි ලෝභය නින්දා රෝසය අයින් කරා. භාවිත ප්‍රඥා කිව්වා. ඒ ක්‍රෝධ දැඩි වේසයි. ඒ වගේම මානියයි කියන එක අයින් කරා. එතකොට ඒක අයින් කරා එයාට තේරෙනවා මේකේ ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර අදෝසේ අර්ථ දැක්වීම පෙන්වන්නේ කිසිම ආකාරයකින් ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. ඒක දැනගෙන ඊට පස්සේ ආයෙක අයින් කරලා දානවා. එතකොට භාවිත ප්‍රඥා නම් ඉද්ධිපාද හතරම එනම් හතුරු දෙන්නා මෙතනින් යනවා. දැන් ඊට පස්සේ ආ කරුණාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. ඉතින් කරුණාවෙන් අප්‍රමාණයට ආවට පස්සේ ඉතින් Tamanට තියෙන ඉතින් කරුණාව පවත්තන්න. අනිත් කට්ටියට මගඵල ලැබේවා අවබෝධ වේවා කියලා Tamanට පුළුවන්කම තියෙනවා. අර උසස් වූ මනසෙන් ඒක පවත්තන්න. ඒක තමයි කරන්න තියෙන භාවනාව. හොඳයි එහෙනම් අපි මිනිත්තු 10ක් 15ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා